ජීව විද්‍යාව පෙළ ගන්න. ලියන්න අනුමාත්‍රිකාව. එදා අපි ප්‍රතීක ක්‍රියා ප්‍රතීක ඡාපය ඒවා කතා කරලා ඉවර කළා. 179 මගේ පිටුව ස්වයං සාධක ස්නායු පද්ධතිය. නම කියනකොටම තේරෙනවා ඇති ස්වයං කියන්නේ. ඉබේම මොකක් හරි ක්‍රියාත්මක වෙන දෙයක් ඇත්තේ. මම ලින්ක් එකක් අප්ලෝඩ් කරා. සමූහය තුල බලන්න මේ වීඩියෝ එක බලන්න. sympathetic nerve system parasympathetic nerve system එක ගැන ඒක පොඩ්ඩක් බලලා මොකද ලස්සන රූප සටහන් සහිතව ඒක තියෙනවා. අවබෝධයක් ලබා ගන්න මේ ඔටෝනොමික් නර්ව් සිස්ටම් එක ගැන කියන්නේ ස්වයං සාධක ස්නායු පද්ධතිය ගැන අදහසක් ඇති. හරි ලියන්න මාතෘකාව ස්වයං සාධක ස්නායු පද්ධතිය. හරි අපොඩ කියවන්න දෙමුනේ නිෂිත් අචුබොත් තියන නේ පුතේ ළඟ නේද? එහෙනම් කියන්න පුතේ ලක්මි අචුබොත් තියන නේ පුතේ ළඟ? යා ගාවත් නේද? තියෙනවා නේ පුතේ. පුතේ ස්වයං සාධක ස්නායු පද්ධතියේ පළවෙනි ඡේදය කියවන්න පුතේ මොකක්ද ඒකේ තියෙන හැඳින්වීම කියලා අපි මොකක්ද මේකේ තියෙන කියලා බලමුකෝ. කියන්නකෝ බලන්න. ස්වයං සාධක ස්නායු පද්ධතියෙන් ස්නායු සැපයෙන්නේ අනිච්ඡානුගව පාලනය වන දේහයේ අභ්‍යන්තර අවයව වලටයි. පොඩක් හරි පුතේ ඒ කියන්නේ අපේ එහෙනම් මේ මසල්ස් වලට බලපාන්නේ කංකාල පේශි වලට බලපාන්නේ නැහැ. එහෙනම් හර්ට් පේශි, සිනිඳු පේශි වගේ ඒවාට අනිවාර්යෙන් මේක ක්‍රියාත්මක වෙන්න එපා නේ. හරිද? මේ මුත්‍රාශය ඒවා ඊට පස්සේ බඩවැල් වල ඒවා හાર્ට් එකේ ඒවා අපිට හිතලා පාලනය කරන්න බෑනේ නේ ඔටෝනොමික් කියලා කියන්නේ ඒක ඔටෝ නේ හරි කියන්නේ කියන්නේ එම නිසා මෙම ස්නායු පද්ධතිය අනිච්ඡානුග දේහ ක්‍රියා සමායෝජනය සිදු කරයි. සුෂුම්නාව දෙපස ගැන්ග්ලියම් ශ්‍රේණියක් ලෙස පිහිටන ස්වයං සාධක ස්නායු පද්ධතිය මොළය මගින් පාලනය වේ. සුෂුම්නාව දෙපැත්තේ සුෂුම්නාව මතක ඇති මධ්‍ය ස්නායු පද්ධතිය මොළය තියෙනවා. මොළයේ ප්‍රධාන කොටස් තුනයි මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුෂුම්නා ශීර්ෂකය. සුෂුම්නා ශීර්ෂකයෙන් ආරම්භ වෙලා කොඳුයට පෙළේවත් කෂයේ දිගේ පහළට විහිදලා යනවා සුෂුම්නාව. සුෂුම්නාව ඉඳන් දෙපැත්තට හටගන්න ගැන්ග්ලියම් ශ්‍රේණියක් ඔස්සේ තමයි පුතේ මේ ක්‍රියාවලිය පාලනය වෙන්නේ. මොළයේ සම්බන්ධයි. මොළයේ සම්බන්ධ නැති ක්‍රියාවලිය නැහැ. හැබැයි මේක අනිච්ඡානුගයි. හිතාමතා නෙමෙයි. හරි. දැන් අපි මේ වගේ අනිච්ඡානුග ක්‍රියා කතා කරන්නේ. අත් කකුලේ කට්ට යනකොට අග්ගල කකුල ඉස්සුවා. හිත ඉන්න වෙලාවක් නැහැ. හිත ඉන්න වෙලාවක් නැහැ. ටග්ගල කකුල ඉස්සුවා. තේරුණා? හරි. පුතේ ස්වයං සාධක ස්නායු පද්ධතිය ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. පළවෙනි එක තමයි අනුවේගී ස්නායු පද්ධතිය. ඊළඟ එක ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. ඒ කියන්නේ පුතේ මේක එකක් අපි අරන් කොමස් වල ගහර බැර වගේ තමයි. පුතේ එකක් පොසිටිව් වෙනවා නම් අනික නෙගටිව් වීම කියලා. අනික මේ පැත්තට ක්‍රියා කරොත් එක අනිත් පැත්තටපත් කිරීමක් තමයි අනික මේකෙදි වෙන්නේ. හරි? මතීෂ් අච්චුපත තියනවද පුතේ ළඟ? ඔව් සර්. පුතේ අර මම කිව්වා නේද 32ක් අනුවේගී ස්නායු පද්ධතිය, ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය කියලා. ඊට යටචේත කියවන්නකො පුතේ අනුවේගී හා ප්‍රත්‍යානුවේගී කියලා තියෙන්නේ. අනුවේගී හා ප්‍රත්‍යානුවේගී පද්ධති මගින් සාමාන්‍යයෙන් එකිනෙක විරුද්ධ ක්‍රියා ඇති කර හදිසි අවස්ථාවකදී වඩාත් ප්‍රමුඛව ක්‍රියාකාරී වනුයේ අනුවේගී පද්ධතිය. එමගින් පහර දීමේ හෝ පලා යාමේ ප්‍රතිචාරය ෆයිට් හෝ ඔෆ් ෆයිට් ඇති කරයි. අර මේ බලන්නකො. ඕගොල්ලන්ට හදිස්සියක් පුතේ. ඕගොල්ලන්ට මොන වගේ හදිස්සියද තියෙන්නේ? ඔය උතන මරු රූපයක් තියෙන ඇත්තටම ෆයිට් or flight. මේ ගෑන් ළමයින්ට නම් ඉතින් ඕක පොඩ්ඩක් මම වඩලා කියලා දෙන්න පොඩ්ඩක් තාම ඒක ෆිට බදින්න මේ ගෑන් ළමයින්ට ඉතින් පොඩ්ඩක් අත්දැකීම් මදි වෙන පුළුවන් කොල්ලෝ නම් දන්නවා කොල්ලෝ ගහ ගන්නවනේ පුතේ ඉස්කෝලේ කොල්ලෝ ගහ ගන්නවා කෙල්ලෝ හින්දා එතකොට පුතේ අත්දැකීම් ගෑන් ළමයින්ට එහෙම ඕගොල්ලෝ ඔය වීඩියෝස් එකෙන් බලලා දිනවද දන්නේ ඔය පාරේ ඉන්නවනේ කාලකන්‍යා ඕගොල්ලෝගේ අම්මලාගේ නැන්දගේ පුංචි චේන් එහෙම කඩා ගන්නවද ඒ වගේ අවස්ථාවක් හදිසි අවස්ථාවක් කොල්ලොට දා ගන්නවා එතකොට ඊට පස්සේ
චූබරක් කියන්නකො ඒකත් හදිසි අවස්ථාවක් නේද? එතකොට දැන් මේ හදිසි අවස්ථාවක්. දැන් අපි හිතමු මොකක් හරි ගැටුමක්. මේ ගැටුමකදී හරි ගැටුමක් පැත්තක දාමු. මේක ඕන ගෑන් ළමයට පිටු ළමයට මුණ දෙන්න වෙන්න පුළුවන් අවස්ථාවක්. පිස්සු බල්ලෙක් එනවා ඔයගොල්ලෝ දිහාට. පිස්සු බල්ලෙක් ඔයගොල්ලෝ දිහාට එනවා නම් කරන්න දේවල් දෙකයි තියෙන්නේ. මොකද්ද කරන්න තියෙන දේවල් දෙක? උට ඉන්ජෙක්ෂන් ගගා ඉන්නේ ඒ වගේ උත්තර නම් කියන්න එපා පුතේ. ඒ වෙලාවේ ඉන්ජෙක්ෂන් ගහන ඒවා කරන්න බෑ උට පිස්සු. ඔව්. කරන්න දෙන හොඳම දේ තමයි සාහන්නේ කිව්වේ. ෆ්ලයිට් කියලා අදහස් කරන්නේ මෙතෙන්දි මේ ඒ වගේ තමයි ඉතින් පලා යන්නේ. ඉවත් වෙලා යන්නේ. ෆ්ලයිට්. එහෙම නැත්තම් යන්නම බැයි නම් අත කන්න දීලා කමන්නේ පොඩ්ඩක් කාලා බලන්න. ඔගේ එහෙම කියන්න බෑනේ පුතේ. මොකක්ද අපි කරන්න ඕනේ? ෆයිට්. එතකොට මේ හදිසි අවස්ථාවේ අපේ අනුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙලා ඔන්න ඔය රෙස්පොන්ස් දෙකෙන් එකක් කරනවා. හැබැයි මේකෙදි තව පොඩ්ඩක් පැත්තක තියෙන දේකුත් ක්‍රියාත්මක කරනවා. අපි ඒක ඊළඟට ඉගෙන ගමු. ඇඩ්‍රිනලින් කියන එක අහලා තියෙන ඇඩ්‍රිනලින් කියන එක. සමහර අය පුතේ අපි හිතමුකෝ ඔය වලියක් කියලා. සමහර අයට එතෙන්දි ක්‍රියාත්මක වෙන්න ඕන ආකාරය තේරෙන්නේ නැහැ. එක්ක ගහ ගන්න ඕනද දුවන්න ඕනද? අම්මගේ චේන් එක කඩාගෙන යනවා. ගල් වෙලා වගේ ඉන්නවා පුතේ. කෑ ගහන්න ඕනද මොකද්ද කියලා අඩු ගානේ. විලාපතේ කෑ ගහපන්. මෙන්න ඕරේ අල්ලපියෝ එහෙමවත් කියලා කෑ ගහන්න හිතෙන්නේ නැහැ පුතේ. ඒකට හේතුව ඒගොල්ලෝගේ ඇඩ්‍රිනලින් ක්‍රියාවලිය මේ අනුවේගී ස්නායු පද්ධතියේ ක්‍රියාවලිය. එහෙනම් හදිසි අවස්ථාවකදී අනුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. හදිසි ක්‍රියාවලිය. අපි බලමු පොඩ්ඩක් මේක කතා කරලමුකෝ අනිත් එකට. බලන්නකෝ පිටුව 180. හරි. 180 තියෙනවා ගැන්ග්ලියම් ශ්‍රේණියක් දාලා. හැබැයි ඒ රූපේ 6.33 රූපේ මේ ඔගොල්ලෝගේ දකුණු අත පැත්ත තමයි අනුවේගීව දාලා. මොනවද පුතේ අනුවේගී ලක්ෂණ? ඒ වෙන දේවල් විදිහට පෙන්නලා තියෙන්නේ මොනවද? කණිනිකාව විශාල වෙනවා. ඇයි දන්නේ නැනේ කණිනිකාව විශාල වෙන්නේ පුතේ? කණිනිකාව කියලා කියන එක මතකද දන්නේ නැහැ 9 වසරේ ඉගෙන ගත්තේ. ඇහැට ආලෝකය ඇතුළු වෙන එක. තාරා මණ්ඩලය මගින් පාලනය කරන විවරය. කණිනිකාව විශාල වෙනවලු පුතේ. කණිනිකාව විශාල වෙන්නේ කොයි වගේ වෙලාවද? අඳුරේදී. බය වෙලා ඉන්න වෙලාවක රැට ගෙදර තනියෙන් ඉන්නේ අම්මයි තාත්තයි බණගේක ගිහිල්ලා සද්දයක් ඇහෙනවා පුතේ. දොරක් කරනවා වගේ සද්දයක් ඇහෙනවා. වහල උඩින් කවුරු දුවනවා වගේ අන්න බයයි. අන්න කණිනිකාව ඒ වෙලාවට තමයි සද්ද ඇහෙන්නේ එක එක. මෙච්චර කල් ඇහිච්ච නැති සද්දත් ඇහෙනවා ඒ වෙලාවට. තේරුණාද? කේට ශ්‍රාවය නිෂේධ කරනවා. ඇයි පුතේ කේට ශ්‍රාවය නිෂේධ කරන්නේ? කේටේ ඕනේ නැහැ නේ. ඉතින් මේ හදිසි අවස්ථාවක් නේ. වලියක් චේන් එක කඩාගෙන යනවා. බල්ලේ කෙලවගෙන යනවා. මේ වෙලාවටත් කේටේ ශ්‍රාවය වෙලා කන්න හිතනවා නම් ඉතින් පුතේ ජිම්බප්පා වගේ වෙන්න ඕනේ. ඒ වෙලාවටත් බඩගිනි වගේ හිතනවා නම් එහෙම වෙන්න බෑ. තේරුණාද? හරි. ඊට පස්සේ හෘද ස්පන්දනය වැඩි. කවදාකවත් අපිට හිතලා හાર્ට් බීට් එක වැඩි කරන්න බෑනේ පුතේ. තේරුණාද? හිතලා හાર્ට් බීට් එක වැඩි කරන්න බෑනේ. ඒක ඉච්ඡානුක නෑනේ අනිච්ඡානුකයිනේ. හෘද පේශි ස්පන්දනය වැඩි වෙනවා. හරිනේ බය වුණාම හදිසියකදී කේන්තියකදී හදිසි කියන සතුට උනත් එන්න පුළුවන් ඈ. මරුණයි පස්සේ කණින් අන්න හරි. හොඳ එකක් ඇහුවේ. ඕගොල්ලෝ දැකලා තියෙනවද ෆිල්ම් වල එහෙම පුතේ එයා මැරිලාද කියලා බලන්න. මෙහෙම ඇහැට මෙහෙම ටෝච් එක මෙහෙම කරලා බලන්න. කාට හරි ඒක පැහැදිලි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ ඇහැට මෙහෙම ටෝච් එකක් ගැහුවොත් කණිනිකාව කුඩා වෙනවා. එතකොට යා මැරිලා නම් කණිනිකාව කුඩා වෙයිද නැද්ද කියන්නකෝ. මුකුත් වෙන්නේ. ඔව් ඉතින් මුකුත් වෙන්නේ නැහැ. ඒක හැමම තියෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා මතක තියාගන්න. හાર્ට් එක නැවතිලා තියෙන්නත් පුළුවන්. හැබැයි කණිනිකාව මේ වැඩ කරන්න පුළුවන්. එතකොට අර ඉලෙක්ට්‍රික් පල්ස් දීලා හැම හાર્ට් එක වැඩ කරන්න පුළුවන්. ඒක තමයි ගොඩක් වෙලාවට ડોක්ටර්ස්ලා හાર્ට් බීට් එක මොලේ මැරෙලා නැහැ. හાર્ට් බීට් එක නාඩි ඒවත් බලනවත් එක්කම ඇහැට ටෝච් එක ගන්න එක බලන්න. ඒක තමයි මම හිතන්නේ හොඳම කළ යුතුම දේ ඒක. ECG චෙක් කරනවා ඒකටත් වඩා ශනිකව කළ යුතුයි. හරි? හොඳයි අහපු ප්‍රශ්නේ හොඳයි කියලා ඇහුවා ආශිනේ හොඳයි. ආපේක
එතකොට ඔන්න හෘද ස්පන්දනය. අපිට පාලනය කරන්න බෑ. මතක තියාගන්න. පෙනහැලි වාතනය වීමේ ශීඝ්‍රතාවය. කේන්ති ගියාම හුස්ම ගන්නව නේද? මං ඕකට ගල එහෙම කේන්ති ගන්නව නේද පුතේ? ඕගොල්ලෝ කරලා ඇති මං හිතන්නේ. හරි? හයියෙන් හුස්ම ගන්නවා අපිට මොලෝගෙන වින් any autonomic nervous system මම කියන්නම් පුතේ. හරි. ක්‍රමාංකුංචනය අන්න බලන්න බඩවැල් ක්‍රමාංකුංචනය නිෂේධ කරනවා. දැන් මොකද්ද මේ බඩවැල් ක්‍රමාංකුංචනය කියලා කියන්නේ? නෑ. ඕගොල්ලන්ට බඩවැල් අර සමහරලාට බඩේ සද්ද එනවනේ. එතකොට කියනවා මොනවා වෙලා කියලාද කියන්නේ? අනේ මට බඩගිනි වෙලා. බඩගිනි. එහෙම කියනව නේද පුතේ? දැන් මේ හදිසි අවස්ථාවක පිස්සු බල්ලා එලෝගෙන එන අවස්ථාව. හරි? පුතේ බඩගිනි වෙලා හරියනවා. ඒ වෙලාවට බඩවැල් වල ක්‍රියාකාරීත්වයක් ඇති වෙන්නේ නැහැ. හරි? තේරුණාද? ඊළඟට බලන්නකො පුතේ උතන ඒක පැහැදිලි කරලා නැහැ. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි? මුත්‍රාශය. මුත්‍රාශය මුත්‍රා වක්‍රපිදාන ඊල් වෙන්න පුළුවන්. පොඩි කාලේ හදිසි අවස්ථාවක් මතක් කරගන්නකො. පොඩි කාලේ බය වෙච්ච වෙලාවක චූ යන්න පුළුවන්ද පුතේ පොඩි කෙනෙක්ට බය වෙලා? ඔව්. යන්න පුළුවන්. තේරුණාද? හදිසි අවස්ථාව. මුත්‍රා දරාගෙන ඉන්න හැකියාව නැති වෙච්ච අවස්ථාව මුත්‍රා පිට වෙන්න පුළුවන්. මුත්‍රා වක්‍රපිදාන ඉබේම ඊල් වෙනවා පුතේ. පාලනේ ගිලිලා යනවා. ඊළඟ එකත් හරියට නම් කරලා නැහැ. ශුක්‍රාණු එහෙම වුෂණයක් දාලා තියෙන්නේ. ශුක්‍රාණු එහෙම ජනනය වෙන්නේ නැහැ පුතේ. මේ බලියක් වෙලාවට ශුක්‍රාණු ජනනය කරලා ඉඳලා හරියන්නේ නැහැ නේද? චේන් එක කඩා ගන්න කවුරු හරි ආවම පිස්සු බල්ලෙක් එලවගෙන එනකොට ශුක්‍රාණු ජනනය කර කර ඉඳලා හරියන්නේ නැහැ. දුවන්න ඕනේ පණ කඩා එනවා. තේරුණා නේ? හරි. එහෙනම් ඕගොල්ලන්ට අණුවේක ස්ථායි පද්ධතිය ගැන තේරුණා. අපි ඔහොමම අනිත් එකත් කතා කරලා ඉවරයක් කරමුද? එතකොට මේකට අක් ගාලා මේ අනිත් පැත්තට. එතකොට දැන් මේ කතා කරපු ඒවා රිවර්ස් එක තමයි මේ පැත්තට එන්නේ. හරි? මේ පැත්තේ යා එන්න ඕන පුතේ සාමාන්‍ය තත්ත්වය. සාමාන්‍ය තත්ත්වයට එතකොට අර අණුවේගී මේක ප්‍රත්‍යානුවේගී. ඌව විදිය නම් හරියට මම දන්නේ නැහැ ප්‍රත්‍යානු. හරි? අර ඇඟ වෙනස් කරපු එකයි යථා තත්ත්වයටපත් කරන්නේ. අපි මේ රූපේ තියෙන ටික ඉස්සලා බලමු. හරි? දැන් අර කණීනිකාව මොකද වෙන්නේ පුතේ? කුඩා වෙනවා. හරි? කණීනිකාව කුඩා වෙනවා. දැන් ඉස්සෙල්ලා තරම් ආලෝක ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා තරම් ආලෝක ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. තේරුණාද? ඒ වගේම තමයි බලන්න අන්න දැන් තමයි පුතේ කටට කෙල උනන්න ඕන. හරි? කටට කෙල උනන්න ඕන. කටට කෙල උනලා දැන් අම්මා මෙන්න කෑම මේ තමයි කෑම. එහෙම හිතෙන්න ඕන පුතේ. අන්න එතකොට සුවඳවල් දැනෙනවා. මලියක් වෙලාවට පිස්සු බල්ලෙක් කෙලවගෙන වෙලාවට ඕවා දැනෙන්නේ නැහනේ පුතේ. තේරුණාද? හරි? මතක තියාගන්න. හිරිගඩු පිපි මම ඒක කියන්නම් ඈ මේකත් ඉවරලා කියන්න පුතේ. ඒ කියන්නේ විනිත් යහපු හෘද ස්පන්දනය දැන් අර ඉන්න වේගය වැඩි වෙලා තිබිච්ච heart beat එක ආයි normal තත්ත්වයටපත් වෙනවා. මතකද සාමාන්‍ය පුද්ගලයෙකුගේ මිනිත්තුවකදී වාර ගන්න මතකද? ඈ මම මේ පරණේ වහන්නේ ඔයාලා නිකන් රත් විනාශන වැඩ නේද? මිනිත්තුවකදී ඈ ඒ ශ්වසන වේගය පුතේ. මිනිත්තුවකදී 16. ඒකත් හොඳයි මතකේ. ශ්වසන වාර ගන්න 16 වැඩි ඉටු කරනවා. heart beat එක මිනිත්තුවකදී 72යි. 72යි. ඒව මතක තියාගන්න. ඒවයි විගහන ප්‍රශ්න වලට ඉතින් මේ එන්න පුළුවන්. හරි? ඊළඟට පෙනහැලි වාතනය වීමේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. දැන් අර ඉස්සෙල්ලා වගේ තද වෙලා නැහැ. මං උඹට උඹ මරනවා. එහෙම ඒක එහෙම අවශ්‍යතාවයක් දැන් ඇති වෙන්නේ නැහැ. ශ්වසන වේගය අඩු වෙනවා. හරි? මම රූපයක් දාන්න බැලුවා. Autonomic dissection.
මේක ඉතින් කවුරුත් ජීවිතේ මුණ දීලා තියෙන දෙයක් නේ. මේකට පුතේ ස්නායු ක්‍රියාවලිය, ඒ කියන්නේ ස්නායු සම්බන්ධය තමයි. හැබැයි ඕගොල්ලෝ තේරෙනවා ඇති මේක ඉච්ඡානුගයද අනිච්ඡානුගයද? මොකද්ද ඔය මම දැන් කියන්නේ? කිරිගඩු පිපෙනවා කියන්නේ. හරි කිරිගඩු පිපෙනවා කියන්නේ. එතකොට මේකෙදි හිතාමතා නම් කිරිගඩු පිපන්න බෑ කාටවත්. එහෙම පුළුවන් නම් හොඳයි ඉතින් නේද? එහෙම වෙන්නේ නැහැ. හරි? මතක තියාගන්න. හරි. ඊළඟට අන්න ආමාශයේම විවිධ ද්‍රව්‍ය ශ්‍රාවය වෙනවා. ආමාශය විවිධ ද්‍රව්‍ය ශ්‍රාවය වෙනවා. එතකොට පුතේ බඩවැල් වල චලනයන් සිද්ධ වෙනවා. බඩවැල් වල චලනයන් සිද්ධ වෙනවා කියන්නේ පුතේ ඉතින් අදිතට වැක්සින් එක ගහන්න ටිකකට කලින් වුණාලු. ඔය ඉතින් එහෙම වෙන්න පුළුවන්. ඉතින් බලන්න අදිත මඩපාරක් යන්නේ. මඩක් යන්නේ අදිත. ඇහුන්නේ අදිත කියපේක. රිටර්න් එක එකට දෙක අනිවාර්යෙන් කියන්න තියෙන්නේ කියන්නකොල්ලෝ. ඔව් කීප එක පිස්සෙක් කියලා නේද කියන්නේ. ඈ මොකද්ද? බොරු කියන්නේ. බොරුනේ අපහාස. අපහාස මඩ ගන්න. අර ඒක මම පොඩ්ඩක් කරා. තව මේ පොඩි කෑල්ලක් ඇඩ් කරන්නම්. ඔය සමහර ඉන්ජෙක්ෂන් වලට බයක් තියෙනව නේද? විශේෂයෙන් ගෑන් ළමයින් මම දැකලා තිනවා මේ වීඩියෝස් එකෙන් පහුගිය කාලේ ප්‍රචලිත වුණා. කෑ ගහනවා, හූ තියනවා. ඒක පුතේ අපි hina වෙනවා සමහර. ඇත්තම hina වෙන්න හොඳ නෑ. ඒක ෆෝබියා එක. ෆෝබියා කියලා කියන්නේ පුතේ දන්නවද? මොකක්ද ඒකට ඉංග්‍රීසි වලින් කියන්නේ? මානසික භ්‍රාන්ති. මානසික භ්‍රාන්ති. බය. උස තැන් වලට බය, ආයුධ වලට බය, රුධිරය දකින්න තියෙන බය. කුඩා සතුන් සමහර අය ඉන්නවා පුතේ මකුළුවට විශාල බයක් දක්වන චූටිම කාමරේ මකුලෙකුට තියන්නේ නැහැ කාමරේට. මානසික භ්‍රාන්තිය. ඒකට ඉතින් අපි මොනවා හරි ඊට අදාළ ප්‍රතිකාර ක්‍රමයක් කළ යුතුයි. මෝහන ප්‍රතිකාරය වගේ දේවල් තියෙනවා. හරි. එතකොට දැන් බලන්නකෝ බඩවැල් ක්‍රමාංකුංචන වෙනවා, කෑම ගන්න රුචියක් ඇති වෙනවා. දැන් වලිය ඉවරයි, දැන් බඩගිනි, බල්ලා එළවල ඉවරයි. දැන් කෑම එකක් බෙදාගෙන කතාව කී කන ගමන් යථා තත්ත්වයටපත් වෙලා. මුත්‍රාශයට මුත්‍රා පිරෙන්න පටන් ගන්නවා. ප්‍රශ්නයක් නෑ මුත්‍රා ටික ටික පිරෙනවා මුත්‍රාශය. ඊළඟට ලිංගික ක්‍රියාවලියට උත්තේජනයක් ඇති වෙන්න පුළුවන්. ශිෂ්ණීය ඍජු වීමේ තත්ත්ව ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. තේරුණාද? හරි. අපි ඉතින් ওই ටික ලියමු. ලියන්න එපා. ඒක ලිව්වට පස්සේ රසායනික සමායෝජනයයි සමස්ථිතියයි කරාම පාඩම ඉවරයි. මේ නෝට් එක ලියන්නනේ තියෙන්නේ. ඒකෙන්ද හැමෝම ලියන නෝට් එකක් තමයි මේක. ස්වයං සාධක ස්නායු පද්ධතිය කියලා මාතෘකාව ලියලා තියෙන්නේ. ලියමු. අපගේ දේහයේ අනිච්ඡානුභව ක්‍රියාත්මක වන අනිච්ඡානුභව ක්‍රියාත්මක වන අභ්‍යන්තර අවයව හා පේශී මේකක් දාන්න වෙනව නැතුව බෑ. පේශී සැලකූ කල ඒවායේ ක්‍රියාකාරීත්වය සඳහා ස්වයං සාධක ස්නායු පද්ධතිය වැදගත් වේ.
मेहिදී සුෂුම්නාව දෙපස පිහිටි සුෂුම්නාව දෙපස පිහිටි ගැන්ග්ලියම් ශ්‍රේණියක් ලෙසට මෙම ස්වයංසාධක ස්නායු පද්ධතිය පිහිටා ඇත. මෙය මොළය මගින් නෑ මස්තිෂ්ක මොළය මගින් පාලනය වන්නකි. එම ක්‍රියාවලිය සඳහා ස්නායු සැපයුමක් පවතී. හරි අනුච්ඡේදයකට යන්න. ස්වයංසාධක ස්නායු පද්ධතිය ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැක. වෙන පාඩකට යන්න. තිද්ද දාලියමු. පළවෙනි තිද්ද. අනුවේගී ස්නායු පද්ධතිය ඊළඟ තිත ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය ඊළඟ තිත ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. හරි අපි පොඩ්ඩක් ලියලා ෆයිට් ඔෆ් ලයිට් කතාව පස්සට ගමු නේ. එහෙම. අනුච්ඡේදයකට ගිහින් අනුවේගී ස්නායු පද්ධතිය හා මුළු ඇඟම සීතල වෙලා යන්නේ මේකට අදාළ දෙයක් තමයි. සීතල වීම කියන්නේ ඉතින් දේහයේ ක්‍රියාවලියක්. ඒ කියන්නේ ඇඟ සීතල වෙලා නැහැ. අපිට දැනෙනවා ඒක. තේරුණාද? හරි. අනුවේගී ස්නායු පද්ධතිය හා ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය මගින් ඇති කරන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ
එකිනෙකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලීන්ය. එකිනෙකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලීන්ය. අනුච්ඡේදය. දේහය හදිසි අවස්ථාවකට මුහුණ දෙන විට දේහය හදිසි අවස්ථාවකට මුහුණ දෙන විට අනුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වේ. අනුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වේ. එහිදී අපගේ දේහය පහර දීම හෝ පලා යාම. අපගේ දේහය පහර දීම හෝ පලා යාම. ඉංග්‍රීසි එකක් දාගමුද පුතේ? fight or flight කියන එක. fight or flight කියන එක. පහර දීම හෝ පලා යාම. යන ප්‍රතිචාරයන් දැක්වීම සඳහා පොළඹවාලයි. දැක්වීම සඳහා පොළඹවාලයි. පුතේ අපි මේ රූපේ මේ ෆොටෝකොපි එකක් ගන්න අලවන්න ඉඳි මේක හොඳයි අදහස්. හරි? ඒක අලවන්න ඉඳි තියෙනවා. අනුච්ඡේදයකට. මෙහිදී හටගන්නා තත්වයන් මෙසේය. මෙහිදී හටගන්නා තත්වයන් මෙසේය. පහළට තිද්දාලින් වෙන පාටක ලිව්වොත් හොඳයි නේ. ඇසෙහි කණිනිකාවේ ප්‍රමාණය විශාල වීම. ඒ කාරණාව ලියන්න ඕනේ නැහැ නේ. අඳුරේ ඉන්නකොට ඒක ඕනේ නැහැ නේද? ඇසෙහි කණිනිකාවේ ප්‍රමාණය විශාල වීම පළවෙනි තිත. මම ප්‍රධාන කරුණු දෙන්න ඔය කේට ශ්‍රාවය නිෂේධ වෙනවා වගේ ඒවා. ඒක සාමාන්‍ය. හෘද ස්පන්දන වේගයේ වැඩිවීම. පෙනහැලි වල වාතන ශීඝ්‍රතාවය වැඩිවීම. ඊළඟ තිත. පෙනහැලි වල වාතන ශීඝ්‍රතාවය වැඩිවීම. මුත්‍රා වක්‍ර ප්‍රදාන ඉහිල් වීම. ඊළඟ මුත්‍රා වක්‍ර ප්‍රදාන ඉහිල් වීම. දැන් මේ වගේ වෙලාවක ලී කැටියක් එහෙම තියෙන කෙනෙක්ට මොකද වෙන්න පුළුවන්? අර්බුදදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. රුධිර ගලායන වේගය වැඩිනේ. රුධිර ගලන වේගය වැඩිනේ. හරි? හරි පුතේ.
ටිපිකලි සාමාන්‍ය පාට. සාමාන්‍ය පාට. අනුවේගී ස්නායු පද්ධතිය මගින් දේහයේ සිදු කළ වෙනස්කම් යථා තත්ත්වයට පත් කරවීම සඳහා ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය වැදගත් වේ. පත් කරවීම සඳහා ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය වැදගත් වේ. මෙහිදී සිදුවන ක්‍රියාවලිය නම් තිද්දදා පහළලියුම් වෙන පාටකින් නම් හොඳයි. කණිනිකාවේ ප්‍රමාණය කුඩා වීම මම අරක ඇසේ කියලා දුන්නේ සමහර අය කල්පනා කරලා කණිනිකාව කොහෙද තියෙන්නේ කියලා. කණිනිකාවේ ප්‍රමාණය කුඩා වීම හෘද ස්පන්දනයේ සාමාන්‍ය මට්ටම දක්වා අඩු වීම ඊළඟ පෙනහැලි වාතන ශීඝ්‍රතාවය සාමාන්‍ය මට්ටම දක්වා අඩු වීම ඊළඟ තිත්ත අන්ත්‍රයේ ක්‍රමාංකුංචන උත්තේජ කිරීම ඊළඟ තිත්ත මුත්‍රාශය තුලට මුත්‍රා පිරීමට පටන් ගන්නවා. හරි පුතේ 180 පිටුව 6.3 ඔය ප්‍රත්‍යානුවේගී අනුවේගී හා ප්‍රත්‍යානුවේගී නේ දීලා තියෙන්නේ. අඳින්න නම් බෑ කියලා මම දන්නවා. මම ගොඩාක් දුරට විශ්වාස කරනවා මේකට කලර් එකක් ගන්න පුළුවන් නම් කලර් ෆොටෝකොපියක් අලවන්න පුළුවන් නම් හොඳයි කියලා. කලර් ෆොටෝකොපියක් අලවන්න මීට වඩා හොඳ රූපයක් පාගන්න තිබ්බොත් ඒක අලවන්න මීට වඩා හොඳ රූප තියෙයි කියලා මම විශ්වාස කරනවා. අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන් මේ රූපේ අලවන්න ඉඩ තියන්න. එතකොට අද අපි සංසාධක ස්නායු පද්ධතිය කතා කරලා ඉවර කළා. ලබන සතියේ රසායනික සමායෝජනය යටතේ හෝමෝන් සෙට් එක තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මම තනිකර එක සෙෂන් එකකදී හෝමෝන් ටික ඉවර කරන්න උත්සාහයක් දරනවා. අද දවසේ අපි එතනින් වැඩ කටයුතු ඉවර කරමු පුතේ. පරිස්සමින් ඉන්න හැමෝම එන ආයිබෝවන් විශ්වාසයි. ආයිබෝවන් සර්. සර්